තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. සදහවත්නි සසරට ඇති බිය අවබෝධ කරගනිමින් මසසත් මනසත් සංසුන් කරගනිමින් අවබෝධයෙන් ජීවිතය දකින්නට මඟ සොයා යන පින්වත් ඔබ දෙසා සංවේදනය කරන මේ උතුම් වූ ධර්මදේශනාව ආරම්භ කරන්නට දැන් සූදානම්. මේ දේශනාව පැවැත්වීමට ධම්සභා මණ්ඩපයේට වැඩම කොට වදාළ ගෞරවනීය ස්වාමින් වහන්සේ බියගම කොටුන්න කල්යාණී මාවතේ ධම්මදස්සේ බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජනීය දොළොස්වල උදිත දීර පින්වත් ස්වාමින් වහන්සේ අපි හැම දිනම සාදුනාද පවත්වමින් පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනි. සාදු සාදු සාදු. අද මේ දේශනාවට දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනවා බොරලස් ගමුව කේ රූබන් පෙරේරා මාවතේ අංක 309 නිවසේහි පදිංචි ලසන්ති නිල්මිනී ශිරෝමා කුමාරී දියණිවරුන් දෙදෙනා, හර්ෂ ඉන්දික පුතුණුවන් හේමන්තිකා ලේලිය මුදිත හා ඩැනියල් යන බෑනාවරුන් දෙදෙනා ඇතුළු ඒ පවුලට සම්බන්ධ ඥාති හිත මිත්‍රාදීන් දරුවන් මුණුපුරු මිනිපිරියන් එක් වෙලා ඔක්තෝබර් මාසයේ 11 වෙනිදාට යෙදෙන කරුණාවති මෑණියන්ගේ 73 වන ජන්මදිනය නිමිති කරගනිමින් එවැගේම එම මෑණියන් හා පියාණන්ගේ ඔක්තෝබර් මාස 26 වන දිනට යෙදෙන 49 වන විවාහ සංවත්සරය නිමිති කරගෙන ඒ පින්වතුන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම අරමුණින් මේ දේශනාව අද සංවිධානය වනවා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජත්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සත්ත අසද්ධම්මානි අස්සද්ධෝ හෝති අහිරිකෝ හෝති අනොත්තප්පි හෝති අප්පස්සුතෝ හෝති කුසීතෝ හෝති මුට්ටස්සති හෝති දුප්පඤ්ඤෝ හෝති වාසනාවන්ත කාරුණික සත්පුරුෂ පින්වත්නි, තුන් ලෝකයටම පිහිට වෙන්න ලෝ පහළ වී වදාළ ඒ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයන් වහන්සේ විසින් දේශනා කරන ලද උතුම් මාතෘකාවක් ධර්ම දේශනාව සඳහා තෝරා ගන්නට යෙදුනේ. බෞද්ධයා ගුවන් විදුලිය මගින් විකාශනය වන මේ බෞද්ධයා රූපවාහිනිය මගින් විකාශනය වන මේ උදාර සද්ධර්ම දේශනාවෙහි අද දායකත්වය දරමින් කටයුතු කරනු ලබන්නේ සම්බුද්ධ ශාසනය කෙරෙහි ප්‍රසන්න සිත් ඇති, බුදු සසුනේහි චිරජීවනය කැමැති, සම්බුද්ධ ශාසනයටත් මහා සංඝරුවනටත් ඊ타ත්ම සද්ධාවෙන් ගෞරවයෙන් අප උපකාර සිදු කරනු ලබන සදැහැති සත්පුරුෂ දායක පිරිසක්. බොරලැස් ගමුව
කේ රූබන් පෙරේරා මාවත අංක 309 ලිපිනයෙහි පදිංචි ලසන්ති නිල්මිනී මහත්මිය සිරෝමා කුමාරි මහත්මිය කියන ඒ සොහොයුරියන් දෙදෙනා එවැගේම හර්ෂ ඉන්දික පුතණුවන් හර්ෂ ඉන්දික ඒ මහත්මා ඒ වගේම හේමන්තිකා ලේලිය මුදිත මහත්මා ඩැනියල් මහත්මා කියන බෑනාවරුන් මේ උදාර පින්කමේ දායකත්වය දරමින් කටයුතු කරනු ලබනවා. අද මේ ධර්ම දේශනාව සිදු කරන්නේ කළගුණ සැලකීමේ ශීර්ෂයෙන් යුතුවයි. විශේෂයෙන් ඔක්තෝබර් 11 වනදාට යෙදෙන කරුණාවතී මහත්මියගේ ආදරණීය මෑණියන් වහන්සේගේ 73 වන ජන්මදිනය නිමිත්තෙන් ඒ මෑණියන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම පිණිසයි අද මේ පින්කම. ඒ විතරක් නෙමෙයි. ඒ මෑණියන් වහන්සේ සහ පියාණන් වහන්සේ විවාහ ජීවිතයට පත් වෙලා ඔක්තෝබර් මාසේ 26 වෙනිදාට වර්ෂ 49ක් පරිපූර්ණ වෙනවා. ඒ විවාහ සංවත්සරය නිමිති කරගෙන ඒ මෑණියන් වහන්සේටත් ආදරණීය පියාණන් වහන්සේටත් ආශිර්වාද කරන්ඩ ඒ මව්පිය දෙදෙනා නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා සතවර්ෂයකටත් අධිකව දීර්ඝායුෂ ලබත්වා ඒ හැම දෙනාම සුවසේ බොහෝ කලක් වෙසෙත්වා කියලා සෙත් පතන්ඩ මේ උදාර පින්කම අද සිදු කරනු ලබන්නේ. මෙබඳු පින්කම් තමයි කළ ගුණ සැලකීමේ පින්කම් කියලා හඳුන්වන්නේ. මහා ශ්‍රේෂ්ඨ පින්කමක්. ඉතින් ඒ ගැන හිතලා සතුටටපත් වෙන්න. ඊළඟට අද ධර්ම දේශනාවට අපි හැම දෙනාගේම අවධානය යොමු කරමු. අපි කවුරුත් අහලා තියෙනවා අභිධර්ම පිටකය පිළිබඳව. ඔය අභිධර්ම පිටකේ විභංග ප්‍රකරණය කියලා ග්‍රන්ථයක් තියෙනවා. අභිධර්ම පිටකේ තියෙන ප්‍රකරණ කියන නමින් ග්‍රන්ථ ප්‍රකරණ 7ක් තියෙනවා. සත්ත ප්‍රකරණය කියලා. ඒක එකක් තමයි විභංග ප්‍රකරණය. ওই විභංග ප්‍රකරණයේ දක්වලා තියෙනවා සත්වයාගේ සිත තුළ හටගන්න කෙලෙස් පිළිබඳ විස්තරයක් දක්වලා තියෙනවා. ඒකේ තියෙන විදිහට සත්ව సంతානයක් තුළ හිතක් තුළ හටගන්න පුළුවන් කෙලෙස් 1516ක් විස්තර කරලා දෙනවා විභංග ප්‍රකරණේ. කෙලෙස් 1516ක් විස්තර කරලා දීලා තියෙනවා විභංග ප්‍රකරණයෙහි. ඉතින් එසේ සත්වයන්ගේ සිත් තුළ හටගන්න කෙලෙස් 7ක් පිළිබඳව අද මම පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙනවා. 1516න් කෙලෙස් 7ක් පිළිබඳව පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙනවා. කෙලෙස් කියන්නේ මොනවද කියලා මං හිතන්නේ හැමෝම දන්නවා. දැන් අපි දන්නවා කුණු, දූවිලි, දහඩිය මේවෙන් අපේ ශරීරය අපිරිසිදු වෙනවා. අන්න ඒ වගේ අපේ හිත අපිරිසිදු කරන අකුසල ධර්ම තියෙනවා. ඒ හිත අපිරිසිදු කරන අකුසල ධර්ම වලට තමයි බුද්ධ ශාසනයේ කෙලෙස් කියලා කියන්නේ. දැන් ඇඟ අපිරිසිදු කරන දෙයක් නම් ඒක අපිට පිරිසිදු කරගන්න ලේසියි. අපිට දත් මදින්න පුළුවන්, නාන්න පුළුවන්,
නියපොතු කපන්න පුළුවන්, රැවුල කපන්න පුළුවන්. තව ශරීර අභ්‍යන්තරේ නම් අපිරිසිදු වෙලා තියෙන්නේ. විරේක කරවන්න පුළුවන්. ඔය උදර විරේක කියලා තියෙන්නේ බඩ සුද්ධ වෙන්න. ඊළඟට පපුව සුද්ධ වෙන්න ඕනි නම් පිරිසිදු වෙන්න ඕනි නම් සෙම පිට අයින් වෙලා ලය විරේක කරවන්න පුළුවන්. ඔළුව පිරිසිදු වෙන්නට ඕනි නම් සීර්ෂ විරේක නැත්තම් නස්න කියලා කියන්නේ. ඔළුවේ ස්නායු පිරිසිදු කරන්නට පුළුවන්කම තියෙනවා. තවත් එහාට ගියාම ඉස්සර හදවත පිරිසිදු වෙන්නත් විරේක ක්‍රම තිබිලා තියෙනවා. හදවතේ ස්නායු වල තියෙන තෙල් ආදී ඉවත් කරන. ඉතින් මෙන්න මෙහෙම කය පිරිසිදු කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. හැබැයි ඒ වගේ හිත පිරිසිදු වුණාට පස්සේ ඒ හිත පිරිසිදු කරන්න ඔය ක්‍රම වලින් බෑ. ඒකට තියෙන එකම ක්‍රමය තමයි ක්‍රම කීපයක් තියෙනවා හිත පිරිසිදු කරන්න. පළවෙනි ක්‍රමය තමයි සීලයක් රකින්න එක. සීලයක් රකින්න එකෙන් කරන්නේ අර කෙලෙස් සීමාවල් ඉක්මවා යන එක නවත්තලා දානවා. දැන් කෙලෙස් තිබුණට සීමාවල් ඉක්මවා යන්නේ නැහනේ අපි. ඉක්මවා යාම තමයි මේ සත්තු මරනවා, හොරකම් කරනවා, දුරාචාරය දෙනවා, බොරු කියනවා, මත් පෙන් භාවිතා කරනවා. ඔන්න සීමා ඉක්මවා යාම. ඊළඟට කේලම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා. ඒ සීමා ඉක්මවා යාම. අන්න ඒ ස්වභාවය නවත්තන්න පුළුවන් සීලයක් සමාදන් වීම තුලින්. අර කෙලෙස් ඉක්මවා යාම කියන එක නවත්තන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට ඒ වැරදි සීලය කැඩෙනවනේ, වැරදි කරනවා කියන්නේ වැරදි කලේ නැති වුණාට සමහර වෙලාවට අපේ හිත තුළ කෙලෙස් අවදි වෙලා පවතිනවා. වැරද්දක් කරන්නේ එනකොට කෙලෙස් අවදි වෙලා තියෙනවා, තරහ අවදි වෙලා, ආසාව අවදි වෙලා තියෙනවා, ඉරිසියාව අවදි වෙලා තියෙනවා. බනින්නේ ගහන්නේ මොකුත් නැහැ. ඒ වුණාට කෙලෙස් නැගිටලා අවදි වෙලා ඉන්න අවස්ථා තියෙනවා. පරිඋට්ටාන කියලා කියනවා ඒකට. අවදි වී සිටින, නැගී සිටින අවස්ථාව. අන්න ඒ අවස්ථාව මර්ධනය කරන්න පුළුවන් සමත භාවනාවක් පුරුදු කළොත්. සමත භාවනාවකින් කරන්නේ අර අවදි වෙලා තියෙන කෙලෙස් ටික මර්ධනය කරනවා. නැත්තම් නිදි කරලා දානවා. නැති කරලා දාන්නේ. එයාලා නිහඬ කරලා දානවා. දූවිලි ඇවිස්සෙනවා කියලා හිතමු මිදුලේ. ඉතින් අපි දූවිලි නැති කරන්නේ නැතුව වතුර ටිකක් ඉහලා මිදුලාම දිනවා. එතකොට දූවිලි ඇවිස්සෙන්නේ නැහැ. දූවිලි නැති කරනව නෙවෙයි. දූවිලි මර්ධනය කරනවා විතරයි. අන්න ඒ වගේ සමත භාවනාවකින් කරන්නේ අර දූවිලි ඇවිස්සුනා වගේ ඇවිස්සලා තියෙන කෙලස් ටික මර්ධනය කිරීම. සමතයකින් කරන්නේ. සමතය කියන්නේ මේකයි. සමතයටපත් කරනවා කෙලස්. සංසිඳීමටපත් කරනවා. දමනයටපත් කරනවා. විදර්ශනා භාවනාවකින් පුළුවන් සිත තුළ නිදාගෙන ඉන්න කෙලෙස් නැති කරලා දාන්න. නිදාගෙන ඉන්නවා වගේ පවතින කෙලෙස් තියෙනනේ අනුසය අවස්ථාව කියලා කියන්නේ. දැන් බලන්න මේ වෙලාවේ කෙලෙස් නැහැ වගේනේ හිත තුළ. නමුත් ඔක්කොම කෙලෙස් ටික නිදාගෙන ඉන්නවා. එක එක්කෙනාට හේතුවක් ආවහම අවදි වෙන්න එක එක්කෙනා අවදි වෙලා බලනවා. ක්‍රියාත්මක වෙන්න ගන්නවා. ආසාව ඇති වෙන දෙයක් ඇහැට හෝ කනට හෝ නාසයට දිවට ශරීරයට හමු වුණොත් ආසාව කියන කෙනා අවදි වෙනවා. තරහක් ඇති වෙන්න හේතුවක් ලැබුණොතින් මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන ටිකට තරහ නැමැති ක්ලේශය අවදි වෙනවා. අන්නේ මෙතකන් නිදාගෙන ඉන්න අරමුණක් කෙනකන්. ඒ නිදාගෙන ඉන්න කෙලෙස් නැති කරන්න තමයි විදර්ශනාව කියන එක තියෙන්නේ. ටිකෙන් ටික
නිදාගෙන ඉන්න කෙලෙස් නැති කරලා දානවා. කෙසේ නමුත් අද අපි කතා කරනවා කෙලෙස් 7ක් පිළිබඳව. ඒ 7ට මාතෘකාව යොදලා තියෙන විභංග ප්‍රකරණේ සත්ත අසත් ධම්මා කියලා. සත්ත අසත් ධම්මා කියන්නේ අසත් ධර්මයෝ 7කේ. ඒ කෙලෙස් 7ේ මාතෘකාව තමයි සත්ත අසත් ධම්මා. අසත් ධර්මයෝ 7කේ කියන මාතෘකාව. මේ මාතෘකාව ඉස්සෙල්ලාම තේරුම් ගන්නට ඕනි. අසත් ධර්මය කියන්නේ මොකක්ද කියලා. 7 කියන්නේ මොකක්ද කියලා නම් දන්නවනේ. අසත් ධර්මය කියන්නේ අසත් පුරුෂයන්ගේ තිබෙන ස්වභාවය. ලෝකෙ ඉන්නෝනේ අසත් පුරුෂයෝ. එයාලගේ ස්වභාවය තමයි අසත් ධර්මය. තවත් විදියකින් ගොත් අසත් පුරුෂයන් තුල තියෙන නොහික්මුණු ගතිය, අසාන්ත බව, වැරදි කරන ස්වභාවය, අසත් පුරුෂයන් තුල තියෙන වැරදි අඩුපාඩු, මේවට තමයි අපි කියන්නේ අසත් ධර්මය කියන නම. ඉතින් ඒ වගේ අසත් ධර්ම 7ක් තියෙනවා. කෙලෙස් නමින් කෙලෙස් විශේෂයක් ඒවා. පළවෙනි අසත් ධර්මයට කියනවා අසද්ධෝ හෝති. බලන්න ඒක ක්ලේශයක් කියලා අපි හිතන්නේවත් නෑ සමහර විට. අසද්ධෝ හෝති කියන්නේ සද්ධාව නැතිකම. ඒකත් ක්ලේශයක්. සද්ධාව නැති බව කියන එක ක්ලේශයක්. ඒ ක්ලේශේ හැම කෙනෙකුගේම ආගම් ಜಾති ભેදයක් නැතුව හැමෝගෙම හිත තුල තියෙනවා ඒ ක්ලේශය යටපත් වෙලා. මොකද්ද මේ සද්ධාව නැහැ කියන්නේ? දැන් බලන්න සද්ධාව කියන්නේ සාමාන්‍යයෙන් බුද්ධ රත්නය විශ්වාස කිරීම, ධර්ම රත්නය විශ්වාස කිරීම, සංඝ රත්නය විශ්වාස කිරීම. ඒ විතරක් නෙවෙයි. කර්මයයි කර්මඵලයයි විශ්වාස කිරීම. මේක තමයි සද්ධාව. නමුත් අබුද්ධෝත්පාද කාලෙක බුදුවරු ලෝකේ පහළ වෙන්නේ නැති කාලෙක බුද්ධ රත්නයක්, ධර්ම රත්නයක්, සංඝ රත්නයක් නැහැනේ ලෝකේ විශ්වාස කරන්න. ඒ කාලේ මොකද්ද සද්ධාව? ඒ කාලේ සද්ධාව නැති බව කියන ක්ලේශය තියෙනවා. ඒ කාලේ සද්ධාව වැටියට ගන්නෙ මොකද්ද? අබුද්ධෝත්පාද කාලෙදී. ඒ කාලෙදී සද්ධාව වැටියට ගන්නේ කර්මය, කර්මඵලය විශ්වාස නොකිරීම තමයි. මොකද බුදු කෙනෙක් නැත්තම් සද්ධාව විදිහට පවත්ව ගන්න ඕනේ කර්මයයි කර්මඵලයයි පිළිබඳ විශ්වාසය. බුදු කෙනෙක් ලෝකේ පහළ වුණේ නැතත් බුද්ධිමත් අයට උපතින්ම ලැබෙනවා ප්‍රඥාවක්. ඒ ප්‍රඥාවට කියනවා පාලියෙන් ජාත පඤ්ඤා කියලා කියනවා. තවත් නමක් කියනවා ඒ ප්‍රඥාවට නිපකෝ කියලා කියනවා. නිපකෝ. නිපකෝ කියන්නේ ස්ථානෝචිත ප්‍රඥාව කියලා කියන්නේ. ඒක බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ ඒ ප්‍රඥාව ලැබෙන්න. බුද්ධිමත් කෙනෙක් ඉපදුනහම උපතින්ම ලැබෙනවා. ඉතින් ඒක නිසා බුද්ධිමත් අය මොන රටේ ඉපදුනත්, මොන ජාතියක ඉපදුනත්, මොන ආගමක ඉපදුනත්, බුද්ධ ශාසනයක් හමුුණත් නැතත්, තිබුණත් නැතත් උපතින්ම කර්මය කර්මඵලය විශ්වාස කරනවා. උපතින්ම ලැබෙන ප්‍රඥාවක්. අන්න ඒකට තමයි ජාත පඤ්ඤා කියලා කියන්නේ. දැන් බලන්න මහා බෝසතාණන් වහන්සේ පාරමී පුරලා තියෙන්නේ බුදුවරු පහළ වෙලා හිටි කාලේ විතරක් නෙවෙයිනේ, අබුද්ධෝත්පාද කාලේ. නමුත් දන් දෙන්න එහෙම උන්වහන්සේ උපතින්ම ඇවිල්ලා තියෙනවා මේවා පින්කම් කියන අදහස.
සත්ව ඝාතනය සොරකම මෙවෙන් වළකින්න ඕනි කියන අදහස උන්වහන්සේට විතරක් නෙවෙයි ලෝකේ පහළ වෙන බුද්ධිමත් හැම මිනිස්සෙකුට මේ අදහස උපතින් එනවා. අන්න ඒක තමයි සද්ධාව කියලා හඳුන්වන්නේ අබුද්ධෝත්පාද කාලවලදී. කර්මය කර්මඵලය ඇදහිීම. ඉතින් බුද්ධ ශාසනයක් පවතින කාලයේදී ඒ සද්ධාව තවත් අර්ථවත් වෙනවා. එතකොට අර කර්මය කර්මඵලය විතරක් නෙමෙයි බුද්ධ රත්නය අදහනවා, ධර්ම රත්නය අදහනවා, සංඝ රත්නය අදහනවා, කර්මය අදහනවා, කර්ම ඵලය අදහනවා. එහෙනම් මේක ඒ අදහන්නේ නැති බව ක්ලේශයක් අපි තුල පවතින. බලන්න බෞද්ධ රටක ඉපදුනත් බුදුදහම පවතින ප්‍රදේශයක හිටියත් බුදුදහම අදහන පවුලක ඉපදුනත් සමහර පින්වතුන් ඉන්නවා සද්ධාව නැති, කර්මයේ කර්මඵල විශ්වාස කරන්නේ නැති. අර උපතින් එන්න ඕනි නුවණ ඇවිල්ලා නැහැ. ජාත පඤ්ඤා කියන එක උපතින් එන්න ඕනි එක ලැබිලා නැතිකමයි ඒකට හේතුව. එහෙනම් උපතින් ඒක ආවේ නැතත් අපි බලෙන් හරි ඇති කරගන්න ඕනි එකක්. මොකද අරක ක්ලේශයක්නේ සද්ධාව නැති බව. ඒ ක්ලේශය යටපත් කරන්න මේක බලෙන් ඇති කරගන්න ඕනි. මොකද මේ ಗುಣ ධර්ම කියන ඒවා බලෙන් ඇති කරගන්නට ඕනි දේවල්. ශරීරයට එන්නත් කරගන්න වගේ ඕනි දේවල්. ಗುಣ ධර්ම කියන ඒවා. ඊළඟ ක්ලේශය අපි බලමු. දෙවනි ක්ලේශය තමයි අහිරිකෝ හෝති කියලා කියනවා. අහිරිකෝ හෝති කියලා කියන්නේ ඔබ කවුරුත්ම දන්නවනේ පවට ලැජ්ජා නැති බව. ඒකත් ක්ලේශයක්. පව් කරන්න ලැජ්ජාවක් නැත්තම් ඒක ක්ලේශයක්. මේ ලැජ්ජාව කියන එකෙන් අදහස් කරලා තියෙන්නේ කුමක්ද? ඇත්තටම ලැජ්ජාව කියන එකෙන් ධර්මයේ අදහස් කරන්නේ මෙන්න මේ තේරුම. පිළිකුල් කිරීම, ප්‍රතික්ෂේප කිරීම, නොකර සිටීම, බැහැර කිරීම කියන එක තමයි මේ ලැජ්ජාව කියන වචනයෙන් අදහස් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක ලස්සන උපමා කතාවකින් දක්වලා තියෙනවා. තරුණයෙක් සහ තරුණියක් සුවඳ පැන් වලින් නාලා ජල ස්නානය කරලා ඊටාම පිරිසිදු ඇඳුම් ඇඳගෙන මාවතේ ගමන් කරනවා. හැබැයි කිසිම ආභරණයක් පැළඳගෙන නෑ මේ තරුණයා හෝ තරුණිය. මාවතේ හමු වෙන එක කෙනෙක් කියනවා, බුද්ධිමත් කෙනෙක් කියනවා, ඔබලා සුවඳ පැන් වලින් නාලා ලස්සනට ඇඳුම් ඇඳලා තියෙන්නේ. ඒ වුණාට පුංචි අඩුපාඩුවක් තියෙනවා. කනෙත් ආභරණ නෑ, බෙල්ලෙත් ආභරණ නෑ. ඉස්සර ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේම ආභරණ පළඳිනවනේ, දැන් වගේ නෙවෙයිනේ. ඉතින් ආභරණයේ කඩුවක් තියෙනවනේ කියලා. ඊට පස්සේ මේ මිනිස්සයා පාරේ මැරිලා ඉන්නවා මීයෙක් ලොකු. ඒ වගේම බල්ලෙක් මැරිලා ඉන්නවා. පූසෙකුත් මැරිලා ඉන්නවා කුණු වෙලා පණු ගහලා. මේ මිනිස්සයා කියනවා පුතේ ආභරණයක් නැති හන්දා අන්න අර මීයව අරගෙන නූලක් දාලා බෙල්ල එල්ල ගන්න. මියගේ නාස් දෙක සිදුරු දෙකෙන් නූලක් යවලා ඒක බෙල්ල එල්ල ගන්න ලස්සනට ආභරණයක් වෙන්න. නැත්තම් අර පණුව ගහලා තියෙන බලුකුණ බෙල්ල එල්ල ගන්න. ඒ දුවටයි පුතාටයි නැත්තම් මේ තරුණයටයි තරුණියටයි කියනවා. ඉතින් ඒ තරුණයා තරුණිය පිළිකුල් කරනවා. ඒක කියනකොටත් අප්පිරියයි ඒ අයට. ඒ වචනේ අහන්නවත් කැමති වෙන්නේ නැහැ. හරිම අකමැත්තක් ඇති වෙනවා. අන්න ඒ වගේ යම් කෙනෙකුට පවක් කරන්න
පිළිකුලක් හිතෙනවා නම් අර මලකුණක් බෙල්ලේ එල්ල ගන්න පිළිකුල් හිතෙනවා වගේ පවක් කරන්න පිළිකුලක් ඇති වෙනවා නම් පව් කරන්න අපිරියාවක් ඇති වෙනවා නම් පව කැතක් විදිහට වැටහෙනවා නම් නොකල යුත්තක් විදිහට වැටහෙනවා නම් පව බැහැර කරනවා නම් පව ප්‍රතික්ෂේප කරනවා නම් අන්නේ මානසිකත්වයට තමයි සම්බුද්ධ ශාසනය තුල කියන්නේ හිරි ගුණය කියලා. ඒ මානසිකත්වය නැති බවට කියනවා අහිරික. ඒක ක්ලේශයක්. පව පිළිකුල් නොකිරීම. කයින් සිදුවෙන පව්, වචනයෙන් සිදුවෙන පව්, මනසින් සිදුවෙන පව් ප්‍රතික්ෂේප නොකිරීමට පිළිකුල් නොකිරීම තමයි අහිරික. ඒක ක්ලේශයක් කියලා හොඳින් මතක තියාගන්නට ඕනේ. ඔය එක දේශනාවකදී සංයුත්ත නිකායේ සඳහන් වෙන එක දේශනාවක් තියෙනවා. ඒ දේශනාවේදී ලස්සන උපමාවක් සඳහන් කරනවා. ධර්ම මාර්ගය හරියට රතයකට උපමා කරලා තියෙනවා. රත විනීත සූත්‍රය කියලා කියන්නේ. රතයකට උපමා කරලා තියෙනවා ධර්ම මාර්ගය. ඉතින් ඒ රතය ගැන කියනකොට කියනවා මේ රතයේ තියෙනවා වාඩි වුණාට පස්සේ මිනිස්සු එහෙට මෙහෙට විසිවෙනවට ඇඳි හයි කරලා තියෙනවා වටේට. දැන් අපි වුණත් පුටුවක වාඩි වුණාම වාහනේ යන පුටුවකුණත් ඇඳි තියෙනවනේ වටේට. ඇඳක් නැත්තම් අර වටේට බිත්තියක් හදලා තහඩුවකින් බිත්ති හදලා තියෙනවනේ වටේට ආරක්ෂාවට. අන්නේ වේගෙන් යන වාහනයකට ඇඳි තියෙන්න ඕනේ. නැත්තම් ඉන්න අය එළියට විසි වෙන්නේ නැති වෙන ආවරණයක්, රැකවරණයක් තියෙන්නට ඕනේ. අන්න ඒ වගේ ධර්ම මාර්ගය නැමැති රථයේ ගමන් කරන ශ්‍රාවකයාට තියෙන ඇඳි ටික තමයි මේ හිරි ඔතප් කියලා කියන්නේ. පවට ලැජ්ජාවයි පවට බයයි. මේ දෙක තමයි ඇඳි දෙක. මේ දෙක නැති වුණොත් රථයෙන් බිමට වැටෙනවා යන අතරතුර. අන්න ඒ වගේ ධර්ම මාර්ගයෙන් ඔබ පිරිහීමටපත් වෙනවා. කෙටියෙන්ම කිව්වොත් ඔබ ඉවත් වෙනවා ධර්ම මාර්ගයෙන්. එහෙනම් ඔබ ධර්ම මාර්ගය තුල රඳවා පවතින්නේ, රඳවා පවත්වා ගන්නේ හිරියොතප් කියන ගුණ ධර්ම දෙකෙන්. ඒකෙදී හිරි කියන්නේ පවට ලැජ්ජාව. ලැජ්ජාව කියන්නේ මොකද්ද කියලා මම කිව්වනේ. පව පිළිකුල් කරනවා, පව ප්‍රතික්ෂේප කරනවා, පව බැහැර කරනවා, පව දුරු කරනවා. ඒක. ඒ පව ප්‍රතික්ෂේප නොකරන ස්වභාවය අහිරික කියන ක්ලේශය. ඊළඟ ක්ලේශය තමයි අනොත්තප්පී හෝති. අනොත්තප්ප කියන ක්ලේශය. එන පවට බය නැතිකම. පවට බය නැහැ කියන්නේ සමහර අය ඉන්නවා පවට බය නැහැ. අපි පව් කරන්න බය වෙන්න ඕනි. ඇයි අපි පව් කරන්න බය වෙන්න ඕනේ? හොඳට කල්පනා කරලා බලන්න. පව් කළාම කාට හොරෙන් පව් කළත් තමන්ගේ හිත දන්නවනේ තමන් පවක් කළා කියලා. එහෙනම් තමන්ගේ හිත තමන්ට වරින් වර මතක් කරලා දෙනවා. උඹ මේ පව කළා කියලා. ඒකට කියනවා අත්වාද බය කියලා. තමන්ගේ හිත තමන්ට චෝදනා කිරීම. කාට නොපෙනෙන්න පව් කළත් දෙවිවරු දකින ඕනිම කෙනෙක් පව් කරන හැටි. ඕනෑම පවක් කරන හැටි දෙවියෝ දකිනවා. මොකද දෙවිවරුන්ට මේ බිත්ති, ගස්, ගල්, පර්වත, ගොඩ නැගිලි, මේ කොන්ක්‍රීට්, මේ ගැලෑලි මේ ඔක්කොම විනිවිද පෙනෙන ඇස් දෙකක් නේ තියෙන දෙවිවරුන්ට. ඉතින් අපි පවක් කරනකොට අපිට අපේ ඉන ආරක්ෂක දෙවිවරු හැම කෙනෙක්ම දන්නවා මෙයා පව් කරන කෙනෙක් කියලා. සමහර පව් කරනවා දැක්කහම ඒ අයගේ ආරක්ෂක දෙවිවරු ඒ අය අතහැරලා දාලත් යනවා. ඔය එක දේශනාවක තිබුණා මතකයි
බහුල ලෙස බොරු කියනවා නම් ආරක්ෂක දෙව්වරු ඔහු අතහැර දමති කියලා එක ගාථාවක තේරුමක් තිබුණා මට මතකයි. බොරු කියන පිරිසට දෙව්වරු කැමැතිම නැහැ. දෙව්වරු එයව අතහැරලා දානවලු. ආරක්ෂාව සලසන්නේ නැතුව ඉන්නවලු. බහුල විදිහට බොරු කියන අයට. ඉතින් ඒක නිසා බලන්න පව් කරනකොට තමන්ගේ හිත දන්නව අත්වාද බය. ලෝකේ බුද්ධිමත් කෙනෙක් දැනගත්තොත් එහෙම බුද්ධිමත් කිව්ව බොහොම සීලවන්ත, ගුණවන්ත, ධර්මානුකූල කෙනෙක් දැනගත්තොත් එයත් කියනවනේ ඔබ මේ වැරැද්ද කරනවා, මේ පාපය කරනවා, මේ නොකල යුතුයි, මේක අතහැර දාන්න, නවත්තන්න. ඒකට පරවාද බය. පරවාද බය කියන අනුන් දොස් කියයි කියන බය, දොස් කීමේ බය. ඒකත් ඇති වෙනවා පව් කළාම. ඊළඟට පව් කරමින් සිටින කෙනාට මරණාසන්න මොහොතේ ගඟක් ගලනවා වගේ අර කළ පව් එකින් එක මතක් වෙන්න පටන් ගන්නවා. වීඩියෝ කරලා තියෙන ටිකක් දකිනවා, දාලා බලනවා වගේ පේන්න පටන් ගන්නවා හිතට මෙවි. ඉතින් මරණාසන්න කාලේ සිහි කල්පනාව නැති වෙනවා. බයටපත් වෙනවා. තැති ගන්නවා. මැරෙන්න බය හිතෙනවා ඊට පස්සේ. පව් කළ කෙනාට. මරණ බය හට ගන්නවා. දැන් බලන්න බය තුනයි. තමන්ගේ හිත තමන්ට චෝදනා කරනවා, අත්වාද බය. අනුන් තමන්ට චෝදනා කරන, අනුන් කියන්නේ මේ පව්කාරයෝ නෙවෙයි. පව්කාරයෝ නම් පවක් කළාම ඒක ගැන විස්තර අහනවා, සතුටු වෙනවා, තව උපදෙස් දෙනවා. එහෙමනේ සාමාන්‍යයෙන් පව්කාරයන්ගේ ස්වභාවය. අර සීලවන්ත, ගුණවන්තයි ඒවා ප්‍රතික්ෂේප කරනවානේ. ඊළඟට මරණ බය ඇති වෙනවා. ඒ විතරක් නෙමෙයි, මං අපායේ ඉපදෙයි කියන බය ඇති වෙනවා Tamanට. සමහර පව් කරපු අයට මරණාසන්න මොහොතේ නිරේ ඉපදෙනව නම් නිරේ ගිනි ජාලාවන් පේන්න ගන්නවා අන්තිමට. නිරේ යම පල්ලෝ පෙනෙන්නට පටන් ගන්නවා. සමහර අයට പ്രേත ලෝක ඉපදෙනව නම් പ്രേතයන්ව පෙනෙන්න පටන් ගන්නවා. තිරිසන් අපාය ඉපදෙන අයට වනාන්තර, ගල්ලෙන්, කැලෑවල් පේන්න ගන්නවා අන්තිම කාලේ. එතන සමහර අයට වර්ෂ ගණන් තිබිලත් ඔය ලකුණු පෙනෙන අය ඉන්නවා. අර එක තාත්තා කෙනෙක් ඉන්නවා. ඒ තාත්තා බොහෝම හොඳට ඉගෙන ගත්ත, ලොකු රැකියාවක් කරපු කෙනෙක්. සිහි කල්පනාවේ මද බවක් එහෙම නැහැ. නමුත් ඒ තාත්තට තනි වෙලා ඉන්න බෑ මොහොතක්වත්. තනි වෙලා ඉන්න හැම වෙලාවකම පෙනෙනවා රතු ඇඳගත් අය කඩු ඇරගෙන තමන්ව ඇරගෙන යන්න එනවා කියලා. නිදාගෙන ඉද්දි එහෙම පේන්නේ. අවදි වෙලා ඉද්දියාට පේනවා. නිදාගත්තාම මේ ප්‍රශ්න මුකුත් නැහැ. ඉතින් ඒක නිසා යාට ගෙදර කවුරුවත් නැතුව තනියම ඉන්න විදිහක් නැහැ. පැයක් දෙකක්වත්. ඉතින් අන්න ඒ වගේ සමහර අය ඉන්නව හැම යම පළුන් පෙනෙන අය ඉන්නවා. අවුරුදු ගණන් තියලා සමහරට අන්තිම කාලේ පේන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා ඒකට කියන මරණ බය, අපාය බය ඇති වෙනවා. මෙන්න මේ බය හතර ගැන කල්පනා කරලා පාපයෙන් වළකිනවා. ඒකට අපි කියන ඔත්තප්ප කියන ගුණය. ඒ ගුණේ නැතිකම තමයි අපි අනොත්තප්පී කියන පවට බය නැති බව කියන ක්ලේශය විදිහට බුදුදහමේ හඳුන්වලා දීලා තියෙන්නේ. ඊළඟ ක්ලේශය හැටියට දක්වලා තියෙන්නේ අපස්සුතෝ කියලා. අපස්සුතෝ කියන්නේ අල්ප ශ්‍රුත භව. අල්පශ්‍රුත කියලා තමයි ඒක හරියට කියන්නේ කියනකොට. අල්පශ්‍රුත භව කියලා කියන්නේ, ශ්‍රුත කියලා කියන්නේ අසාලද දැනීම. අල්පශ්‍රුත කියන්නේ ස්වල්පයයි අහලා තියෙන්නේ. මෙතෙන්දී අහලා තියෙනවා කියලා හඳුන්වන්නේ ධර්මය පිළිබඳව. ධර්මය පිළිබඳව ස්වල්පයක් අසා තිබීමත් ක්ලේශයක්.
ඒක ක්ලේශයක් වෙන්න ඕනේ. මොකද ධර්මයේනේ කෙලෙස් නැති කරන්න තියෙන ක්‍රමේ. කෙලෙස් නැති කරන්න අවශ්‍ය දේ දන්නේ නැති එකත් හිත අපිරිසිදු වෙන්න හේතුවක්. මොකද මේ කෙලෙස් කියන්නේ හිත අපිරිසිදු කරන්න හේතුනේ. හිත අපිරිසිදු වෙන්න හේතුවක් තමයි අල්පස්සුත බව. අල්පස්සුත බව කියන්නේ ධර්මය පිළිබඳව ස්වල්පයයි අහලා තියෙන්නේ. ඒ කියන්නේ වැඩි ධර්මයේ ගැන අහලා නැහැ. ඒ ක්ලේශය අඩු වෙන්නේ බණ අහන්න තමයි ඒ ක්ලේශය අඩු වෙන්නේ. නැත්තම් ත්‍රිපිටක පොත් අරගෙන කියවන්න ඕනිය ඔය පිළිබඳව. එහෙම කියවනකොට බහුශෘත බව ඇති වෙනවනේ. ඒ බහුශෘත බවත් එක්ක අර අල්පශෘත බව කියන ක්ලේශය නැති වෙලා යනවා. මොකද ඔය ධර්ම ශ්‍රවණය කරන්න ලැබෙනවා කියන එක සසර මහා පිනක්. දැන් අර බුදුරජාණන් වහන්සේ දුර්ලභ කාරණා කීපයක් දේශනා කළා තියෙනවා. බුදු කෙනෙකුගේ පහළවීම දුර්ලභයි. මිනිස්සාත්ම භාවයක් ලැබීම දුර්ලභයි. බුද්ධ ශාසනයයි මිනිස් ජීවිතයයි දෙක එකට එකතු වීම සන සම්පත්තිය කියන්නේ. ඒ කියන්නේ බෞද්ධයෙක් වෙන එකනේ. බුදුදහම සරණ යන එක සන සම්පත්තිය. සන සම්පත්තිය දුර්ලභයි. පැවිද්ද දුර්ලභයි මහාන වෙන එක. ඔය වගේ දුර්ලභ කාරණා හතරක් කියලා ඊළඟට කියනවා සද්දම්ම සවණං අති දුර්ලභං. ඉස්සෙල්ලේවට කිව්වේ දුර්ලභයි කියලා වචනේ. ධර්ම ශ්‍රවණයට විතරක් වෙනම වචනෙකුත් දැම්මා. සද්ධම්ම සවණං අති දුර්ලභං. සද්ධර්ම ශ්‍රවණය කරන්න ලැබීම අති දුර්ලභය කියලා. බලන්න බුදු කෙනෙක් පහළ වුණා. මිනිස්සාත්මයක් අපිට ලැබුණා. බුද්ධ ශාසනයයි මිනිස් ජීවිතය එකට එකතු වුණා. බෞද්ධෙක් වුණානේ අපි නමට හරි. පරම්පරාවෙන් හරි කොහොම හරි බෞද්ධෙක් වුණා. සන සම්පත්තිය. මහාන වෙන්නත් පුළුවන් ඕනේ නම්. හැබැයි සද්දම්ම සවණං අති දුර්ලභං. සද්ධර්ම ශ්‍රවණය කරන එක අති දුර්ලභයි. මොකද හිතවත් නැඹුරු වෙන්නේ නෑනේ අපේ. අපි බණක් අහන්න කැමති වුණත් ඔන්න කවි බණක් නම් අහන්න කැමති. ඒ නැලවෙන්න සැනසෙන්න පුළුවන්. ඒක අහන්න ඒකට හරි කැමතියි අපි. එහෙම නැත්තම් බඩ අල්ලගෙන hina වෙන දේවල් කියන බණක් නම් හරි මාසයි අහන්න ඒකට. බලන්න අපි එකකින් අපේක්ෂා කරන්නේ ධර්මීය නෙවෙයිනේ ඇත්තටම. අර සාමාන්‍ය විදිහටම විනෝදය. එකකින් අපේක්ෂා කරන්නේ ඒක අපේ. තෘප්තිමත් වීම, විනෝද ජනක වීම. අපේ ජීවිතයට යමක් ගැනීම, මේ සසරින් නිදහස් වීම, කෙලෙස් නැති කර ගැනීම ඕවා කතාවක්වත් නෑ. ඉතින් අන්න ඒක නිසා ධර්ම ශ්‍රවණයට හිත නැඹුරු වීමත් හරි අඩුයි කෙනෙක්ගේ. ගැඹුරු බණක් වගේ දෙයක් කියලා හිතුනොත් එහෙම අපෝ ඒක හරි ගැඹුරුයි. අහන්න කැමැතිවත් නෑ. ඒ හාමුදුරුවන්ට ගමටවත් ආරාධනා කරන්න කැමැති නෑ. ඒ හාමුදුරුවෝ කියන්නේ හරි ගැඹුරු දේවල්. හරියන්නේ නෑ වණන්. එහෙමනේ හිතන්නේ. ඉතින් අන්න ඒක නිසා ධර්ම ශ්‍රවණයට හිත නැඹුරු වීමත් දුර්ලභයි. ධර්ම ශ්‍රවණේ අති දුර්ලභ දෙයක්. ඒක නිසා ධර්ම ශ්‍රවණයෙන්ම තමයි මේ අල්පශ්‍රුත බව කියන ක්ලේශය නැති කරගන්න තියෙන්නේ. ඒක ක්ලේශයක්. ඒ ක්ලේශය නැති කරගන්න නම් ගැඹුරු දේ අහන්න ඕනේ. නොතේරුණත් ගැඹුරු බණ පොත්ම කියවන්න ඕනේ. ආය නැලවෙන්න සැනසෙන්න නම් සින්දුවක් හරි දාගන්න පුළුවන්නේ. ඉරිදු ටිකක් හරි අහන්න පුළුවන්නේ. කට්ටියත් එක්ක එකතු වෙලා අප්පොල සන්දීලා උඩ පැනලා කෑ ගහලා නටන්න හරි පුළුවන්නේ. ඒකට සාසනය මොකටද? ඒවා ඊටාම සරල දේවල්. ඉතින් අන්න ඒක නිසා නොතේරුණත් ගැඹුරු දේම කියවන්න පුරුදු වුණාම ඒ ගැඹුරු දේ පිළිබඳ Tamanට අවබෝධයක් ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. ධර්මඥාන කියන එක බොහෝම වටිනා කියන එකක්. ඒ හොඳින් මතක තියාගන්න ඕනේ.
මොකද මේ ධර්මය ස්වල්ප වශයෙන් දැනීම කියන එකත් බුදුදහමේ සඳහන් වෙන ක්ලේශයක්. ඊළඟ ක්ලේශයේ හැටියට දක්වලා තියෙන කුසීතෝ හෝති කියලා. කුසීතෝ හෝති කියන්නේ කම්මැලි. මේ කියන්නේ අර ගෙදර දොරේ තියෙන වැඩවලට තියෙන කම්මැලිකම නෙවෙයි. ඒකත් කම්මැලිකමක්. ඒකත් බාධාවක් ලොකු ලෞකික දියුණුවට බාධාවක්. ඉගෙන ගන්න, ගෙදර වැඩපළ කරන්න, රැකියාවක් කරන්න, හරි හම්බ කරගන්න ලොකු බාධාවක් ලෞකික දියුණුවට අපි කතා කරන කම්මැලිකම. නමුත් මෙතෙන්දී කම්මැලිකම කියලා කියන්නේ මේ සාසනික දේවල් වලට තියෙන කම්මැලිකම. සිල් ගන්න අකමැති, භාවනා කරන්න අකමැති, බුදුන් වඳින්න අකමැති, ඊළඟට බණ අහන්න අකමැති, බණ පොත් කියවන්න අකමැති. මේ වගේ සාසනිකවත් පිළිවෙත් වලට අකමැත්තක් තියෙනවානේ. ඒක ගොඩක් අය තුල තියෙනවා. බොහෝ දෙනෙක් කැමති නෑ හැමදාම අඛණ්ඩ වගේ බුදුන් වඳින්න. ගෙදර නැති දවසට බුදුන් වඳින්න එතකොට කමක් නෑ. බුදුන් වඳින්න. පිරිත් කියන්න ගෙදර. මල් හදලා පූජා කරන්න. 12ට ඉස්සෙල්ලා උයපු දවසට බුද්ධ පූජාවක් තියාගන්න. බණ අහන්න, බණ පොත් කියවන්න, පොයට සිල් ගන්න. ඒවට කැමති නෑනේ. අන්න ඒක ක්ලේශයක්. ඒක තමන් හොඳට තේරුම් ගන්න ඕනේ. ඔබේ මුළු සසර ගමනම දීර්ඝ කරන්න හේතු වෙන අර බුද්ධ ශාසනය තමන්ට අහිමි වෙන්න හේතු වෙන ක්ලේශයක්. බුද්ධ ශාසනය අහිමි වෙනවා කියන්නේ මේකෙන් ප්‍රතිඵල ගන්න බැරි වෙලා යනවනේ. ඒ ක්ලේශය තිබ්බොත් ඒකන් දේව බලෙන් කරන්න ඕනේ. අකමැති වුණාට කමන්නේ. අකමැත්තෙන් බුදුන් වඳින්න ඕනේ. අකමැත්තෙන් පිරිත් කියන්න ඕනේ. අකමැත්තෙන්ම වාඩි වෙලා භාවනා කරන්න ඕනේ. අකමැත්තෙන්ම පොත් කියවන්න ඕනේ. අකමැත්ත තිබ්බට කමන්නේ. කැමැත්ත නැති අයට කියලා තියෙන්නේ වීරයෙන් ගුණ ධර්ම කරන්න කියලා. කැමැත්තට කියනවා ඡන්දය කියලා 이르දිපාදවලදී. ඡන්දය නැත්තම් වීර 이르දිපාද යොදා ගන්න කියලා තියෙන්නේ. ඡන්දේ නැතුණාට කමන්නේ වීරයෙන් කරනවා ඒවා. වීරයක් නැත්තම් නුවණින් කල්පනා කළා මේවා කරන්න ඕනි, මේවා බොහොම වටින දේවල් කියලා නුවණින් විමසලා කරනවා. විමර්ශානේ නුවණින් විමසීම 이르දිපාදයක් නේක. විමර්ශාවෙන් හරි කරනවා. කොහොම හරි කුසීත බව කියන එක ජය ගන්නට ඕනි. සාසනික දෙයට කුසීත වෙන්න හොඳ නෑ. ඊළඟ එක තියෙනවා මුට්ටස්සති කියලා. මුට්ටස්සති කියන්නේ මුලා වූ සිහිය. මුලා වූ සිහිය කියන්නේ සිහියෙන් තොරව වාසය කිරීම. දුප්පඤ්ඤෝ කියන හත්වෙනි එක ප්‍රඥාව නැතිකම. ඉතින් අද දවසේ ධර්ම දේශනාව මෙපමණයි. ඊ타ත්ම සද්ධාවෙන් ඊ타ත්ම ගෞරවයෙන් යුතුව අද මේ ධර්ම දේශනාව සිදු කරනු ලබන්නේ කළගුණ සැලකීමේ ශීර්ෂයෙන් විශේෂයෙන් ඔක්තෝබර් මාස 11 වන දින 73 වන ජන්මදිනය සමරන කරුණාවතී මහත්මියට ආදරණීය මෑණියන් වහන්සේට නිදුක් නිරෝගී සුව දිගාසිරි ප්‍රාර්ථනා කිරීමට ඒ මෑණියන් වහන්සේටත් ඒ පියාණන් වහන්සේත් විවාහ ජීවිතයට පත් වෙලා ඔක්තෝබර් 26 වෙනිදාට 49 වන වසර සම්පූර්ණ වෙනවා. ඒ විවාහ සංවත්සරය නිමිත්තෙන් මව්පිය දෙපළට හදවතින්ම ආශිර්වාද කරන්න. හදවතින්ම සෙත් පතන්න මේ පින්කම යොදාගත්තේ. මේ පින්කමේ දායකත්වය බොරලැස් ගමුව කේ රූබන් පෙරේරා මාවත අංක 309න් 1 ලිපිනයෙහි ලසන්ති නිල්මිනී දියණිය, සිරෝමා කුමාරි දියණිය, හර්ෂ ඉන්දික පුතණුවන්, හේමන්තිකා ලේලිය, මුදිත බෑනා, ඩැනියල් බෑනා කියන මේ පිරිසයි මේ උදාර පින්කම සිදු කරනු ලබන්නේ.
ඉතින් ඒ පින්වතුන් බොහෝම සතුටටපත් වෙන්න ජන්මදිනය සමරන මෑණියන් වහන්සේටත් විවාහ සංවත්සරය සමරණේ මෑණියන් පියාණන් දෙදෙනාටමත් මේ පින් අත් වේවා. පෙරුවන්ගේ ආශිර්වාද ලැබේවා. ඒ මව්පිය දෙදෙනා නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා. සතවර්ෂයකටත් අධිකව දිගාසිරි ලබත්වා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම දේශකයාණන් වහන්සේටත් දෙසැම්බර් 5 වන දින උපන්දිනය සමරන මුදිත සිල්වා මහත්මාණන්ට, දෙසැම්බර් 26 උපන්දිනය සමරන මානෙල් පෙරේරා මෑණියන්ට, මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින නිතිල පුතාට, ඒ වගේම උසස් පෙළ විභාගයට පෙනී සිටින ගඟුලි දියණියට, රට රකින්න රණවිරුවන්ට ආශිර්වාද කරනු ලබනවා. ඒ වගේ මියගිය ආර්යතිලක සිල්වා පියාණන්ට, බිමලා කරන්නාගොඩ මෑණියන්ට, චන්ද්‍රා සිල්වා චූටි අම්මාට, වයලට් සිල්වා ලොකු අම්මාට, දෙපාර්ශවයෙන් මියගිය ඥාතීන්ට, දිවිපිදූ රණවිරුවන්ට, අපවත් තුන ඒ දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේට, ඒ හැම දිනාටම පින් දෙනවා. මේ මියගිය අයට මේ පින් පෙත්තක්පත් වේවා. එයාගේ පරලෝක ජීවිත වාසනාවන්ත වේවා, සැප බහුල වේවා, සසර සුවපත් වේවා. සසර දුකින් අත් මිදෙත්වා, ලෝකෝත්තරමා නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. මෑණියන් වහන්සේ, පියාණන් වහන්සේ, අනෙකුත් සෙත් පැතූ මහත්ම මහත්මීන්ට, විභාග ලියන දූ දරුවන්ට හැමෝටමත් මේ පින් ලැබේවා. සියලු දෙනාම නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. අපල උපද්‍රව, සතුරු කරදර, මාරක බාධක, නවග්‍රහ දෝෂ, ඇස්වහ කටවහ දෝෂ, කර්ම විපාක දුරු වේවා. මෙලොව පරලොව දෙලොව ජීවිත වාසනාවන්ත වේවා. සසර ගමනේදී නරක තිරිසන් ප්‍රේත අසුර කියන සතර අපායෝත්පත්ති දුක්ඛයකටපත් නොවේවා. සුගතිගාමී වාසනාවන්ත සැප බහුල සත්පුරුෂ ජීවිත පෙළක් එක දිගට ලැබේවා. සෑම ජීවිතයකම සත්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපදාව කියන ගුණ පිළිවෙත් මුණ ගැසේවා. හැම දිනාටම මේ පින් ලෝකෝත්තරමා නිවනින් සැනසීම පිණිස උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරමු. විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට සක්‍ර දේවේන්ද්‍ර මතු බුදු වෙන මහ බෝධි සත්වයන් ඇතුළු සදෙව්ලෝකවාසී දෙවියෝද, ආර්ය සුමන සමන් දෙවියන්, ශාසන භාරධාරී ශ්‍රීමත් විෂ්ණු දෙවියන්, පලාත් භාර විභීෂණ දෙවියන්, රුහුණට අධිපති කතරගම දෙවියන්, වන්නියත් හත්පත්තුවට අධිපති අයනායක දෙවියන්, අලුත් නුවර දැඩිමුණ්ඩ දෙවියන්, ගම්බාර දෙවියන්, සරස්වති මෑණියන්, පත්තිනි මෑණියන්, අපේ ඉෂ්ඨකාමී හිතකාමී දෙවිවරු ඇතුළු සියලු දෙවි දේවතාවෝද මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය සැප සම්පත් යසයිසුරු දියුණු වේවා. දෙවියෝද ලෝකෝත්තර අජරාමර අමා නිවනින් සැනසීම ලබත්වා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මං පරන්ති. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සාදු සාදු සාදු. සදහවත්නී දේශනා පවත්වා වදාළ ගෞරවනීය ස්වාමින් වහන්සේ බියගම කොට්ටුන්න කල්යාණී මාවතේ ධම්මදස්සේ බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජනීය දොළොස්වල උදිත දීර පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. සාදු සාදු සාදු.
ඒ ප්‍රාර්ථනාව සමගින් මෙම දේශනාව නිමාටපත් කරමින් අපි ස්වාමින් වහන්සේට පරිස්කාර පූජාවන් සිදු කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.